එයින් කියන්නේ තුන්සිත පහදවාගෙන දන් දීම. දන් දෙනකොට දෙන්නට කලින් ඒ සඳහා සූදානම් වන විටත් දෙන අවස්ථාවේදී දන් දුන්නාට පසුව ඒ දන් දුන්නාට පසුවයි කියන එක කොයිතරම් කාලයක් ගියත් කමක් නැහැ. කොයි වෙලාවකවත් හිත නරක කරගන්නට සුදුසු නැහැ. Taman ජීවත්ව සිටින තුරුම. දුන්න දාන්න. සමහර ටික කෙනෙකුට හිතෙන්නට පුළුවන්. මම 80 දවසේ දානයක් දුන්නා. දැන් අවුරුදු 10කට 15කට 20කට 30කට ඉස්සෙල්. එදා මේ තරම් විශාල මුදලක් මා වැය කළා. ඒක ඊට වඩා අඩුව කළා නම් හොඳයි කියලා මේ පස්සේ හිතුවොත් තවර දුන්න දානේ සිදු කරගත්ත පින මේ අකුසලයෙන් කරන පීඩාව කරන කොටගෙන දුර්වල වෙනවා. ඒ දුර්වල වීම නිසා ඒ මුල් අවස්ථාවේදී Taman සිදු කළ පිනේ තිබුණා නම් ශක්තියක් අපි නිදර්ශනයේ කතාවට කියතොත් Tamanට සක්‍ර දිව්‍ය රාජයා වන්නට හේතු වෙන පිනක් Taman මුලදී සිදු කරගත්තයි කියන්නේ. නමුත් මේ ඇති කරගත්ත නරක චේතනාව කර්ම කොටගෙන ඒ පින නාම ගෝත්‍ර වශයෙන් අප්‍රසිද්ධ බොහෝම අල්පේශාක්‍ය දෙවියෙක් වෙන්නට හේතු වන පිනක් විය හැකියි. ඒ වගේ පින්කම් කිරීමේදී හැම විටම කෙරුවාට පසුව කවදාවත් එය දුර්වල වන ආකාරයෙන් සිතන්නට නරකයි. සමහර අන්‍යයන්ට උදව් කරලා තියෙනවා. අන්‍යයන්ට උපකාර කරනවා. සමහරු එහෙම උපකාර කරලා ඇතැම් විටක ඒතනත්තා Tamanට අනුපකාරයක් කරන්නට පුළුවන්. ඒතනත්තා ඒක පිළිගත්තේ නැත්නම් මේ ගැන හිතේවත් නැති කෙනෙක් වෙනවා. එහෙම වුණාම Taman මේ කරපු උපකාරය ගැන ඒ අවස්ථාවේදී හිතලා ඒ උපකාරය නොකළා නම් හොඳයි කියලා හිතෙනවා. ඒකෙන් දුර්වල වෙනවා. Taman ඒ උපකාර කිරීමෙන් සිදු කරගත්ත පින දුර්වල වෙනවා. අන්න ඒවා සලකා ගන්නට. ඒවා බොහෝ දෙනෙක් දන්නේ නැහැ. ඒ දන්නේ නැති හේතුවෙන් තමයි ඔය වැරද්ද වෙන්නේ. ඒකයි මේ දැනගන්නට ඒ කියන්නේ. අර කතාවකුත් තියෙනවානේ දැනගෙන ගියොත් යනවායි කියලා කතරගම. නැත්නම් අතරමඟ කියලා. ඒක ඇත්ත. හැම පිනක් කරන විටත් ඒ පින පිළිබඳව දැනගන්නට. පින් කරන හැටි දැනගන්නට. ඉතින් ඒ ඕටම සම්බන්ධ කුමක්ද කියලා බලන්න. ඒ දාන වස්තු ආදිය නෙවෙයි. ප්‍රධාන එක තමයි සිත. දාන වස්තුව සම්බන්ධ නැතිව නෙවෙයි. ප්‍රධාන කාරණා. ඒ නිසා සිත සකස් කර ගන්නට. ඒක හැමදාම තිබෙන්නට ඕන තත්ත්වයක්. වැරද්ද මේ සිත සකස් කර නොගැනීම. ඒ කියන්නේ අපිට තියෙන වරද. සිතක් තියෙන එක ප්‍රධානම වරදවන්නේ ඒකයි. සිතක් තිබෙන බැවින් ඒ සිත වරදට නරකට හැරෙනවා. ඉතින් ඒක නරක අනිෂ්ට විපාක ගෙන දීමට කරුණක් වෙනවා. ඒ සිත හොඳ පැත්තටම ගමන් කරවීමට පුරුදු කරගත්තොත් ඒ සිත තවන්ට බොහෝම වැඩදායක එකක් වෙනවා. දැන් ඒ සිතේ උපකාරය ලබාගෙනම තමයි අපට මේ සංසාර දුකින් නිදහස් වෙන්නට තියෙන්නේ. හරියට මේ පංචස්කන්ධයෙන් වැඩ ගන්නවා පංචස්කන්ධයෙන් ඈතර වන්න. මැරිලා බෑ මේක කරන්න. පංචස්කන්ධයේ තිබෙනකොටම ඒ පංචස්කන්ධයෙන් ගන්නට තිබෙන වැඩේ තමයි ඒ පංචස්කන්ධය පිළිබඳවම ඇතිතතු දැනගෙන ඒ පංචස්කන්ධයේ හැටිම ඒ පංචස්කන්ධයට අයත් ඒ නාම ධර්මයන්ගෙන්ම දැනගෙන දැන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැනගෙන මේ පංචස්කන්ධයෙන් මිදෙන්නට පංචස්කන්ධයේ වූ ඒ ධර්මම උපකාර කරගන්න වෙන ඒවා නෙමෙයි වෙන මොනවා අපිට ඉන්නව වෙන කවුරුවත් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ වදාරන්නේ තමාට ආලෝකයක් කරගන්න අත්ත දීපා විහරත අත්ත සරණ අනන්‍ය සරණ ඒක සැලකීම. ඒවා මේ කර්මයේ පිළිබඳව කියන නිසයි මම කියන්නේ. නැත්තම් ඔය ගැන කතා කරන්නට ඕන නැහැ බණක් කියනවා වගේ. කර්මයේ පිළිබඳව කතා කරන්නේ මේ කුසල කර්ම ගැන.
ඒ කුසල කර්ම ගැන කතා කරන විට ඒ කුසල කර්මය කියන්නේ කුසල් සිතක ඇතිවන්නා වූ චේතනාව. කර්මය කියන්නේ ඒකනේ. කුසල් සිතක ඇතිවන චේතනාව. කුසල කර්මය. ඒ චේතනාවම නොව වෙනත් කර්ම සංඛ්‍යාවෙහිලා ගන්න ධර්ම තුනක් තිබෙනවා කුසල පක්ෂයේ. ඒවා තමයි අනභිජ්ජා, අව්‍යාපාද, සම්මාදිට්ඨි කියන්නේ. ඒ අනභිජ්ජා කියන්නේ චේතනාවට නෙවෙයි. අනභිජ්ජා කියන්නේ අලෝභය. අව්‍යාපාදේ කියන්නේ අද්වේෂය. සම්මාදිට්ඨිය කියන්නේ ප්‍රඥාව. ධර්ම තුනක් නේ. කර්ම වශයෙන් දක්වන. මනක් කර්ම තුන හැටියට. චේතනාව නැතුව ඒව ඇති වෙනව නෙවෙයි. නමුත් ප්‍රධාන තැනදී තිබෙන්නේ ඒ කර්ම තුනේදී මේ ධර්ම තුනට. චේතනාව එතන අබ්බෝහාරික හැටියට ගන්න. අබ්බෝහාරිකය කියන්නේ ප්‍රධාන නැහැ. චේතනාව එතන දෙවෙනි තැනක් ගන්න. ප්‍රධාන තැන ඒ අනභිජ්ජා, අව්‍යාපාද, සම්මාදිට්ඨි කියන ධර්ම තුන. දැන් ඒ කුසල් කියන ඒවා සිත පිළිබඳව බඳවනම් කුසලයක් වන්නට, පිනක් වන්නට ඒ කුසල් සිතක්ම උපදින්නට ඕන. ඒ කුසල් සිතක්ම උපදවා ගන්න එක අකුසල් සිතක් උපදින තරම් ලෙහෙසි නෑ, පහසු නෑ. ඒ අකුසල් සිත ඉපදීමට තියෙන පහසුව නැත්තේ අර යෝනිසෝ මනසිකාරයයි කියන එක ඇති කර ගැනීම පුරුදු කරගෙන කළ යුත්තක්. නැත්තම් සිදුවන දෙයක් නෙවෙයි. ඒක පුරුද්ද ඇති කර ගන්නට ඕනේ. ඒ පැත්තට අරවන්නට පුළුවන්කම උපදවා ගන්නට ඕනේ තමයි. ඒකයි. ඒකනේ බුද්ධාගමේ දැන් අපිට දැනගත යුතු ධර්ම දක්වන අභිඤ්ඤේය ධර්ම කියන්නේ. ඉතින් මේ අභිඤ්ඤේය ධර්ම කියන එකට ඇතුළත් සියලුම දේ අප දැනගන්නට. ඒ දැන ගැනීම නිසා අපට ඇති වෙනවා නුවණ. නුවණ අපට බොහෝම උපකාරයි. නුවණ. ඇසීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඒක. දැන් මේ බණ අහනවා නැත්නම් ධර්මයේ ඉගෙන ගන්නවා. එයින් බලාපොරොත්තු වෙන්නේ Taman ඉගෙනගෙන තිබුණත් නැත්නම් නොදන්නා දෙයක් ධර්මයේ පිළිබඳව දැන ගැනීම. ඒක. ඒ දැන ගැනීම නිසා ඇතිවෙන සුතමේ ඥානය කියන එක උපදිනවා. සුසුසා සුත වර්ධනි. ඇසීමෙන් ශ්‍රුතිය වැඩේ. සුතං පඤ්ඤාය වර්ධන. ඊළඟට ඇසීම කරන කොටගෙන ඒ ශ්‍රුතිය ඇතිවීම හේතු කොටගෙන පඤ්ඤාය වර්ධන නුවණ වැඩේ. පඤ්ඤාය අර්ථං ඥානාති. නුවණින් තමයි අර්ථය දැනගන්නේ. කාරණේ Tamante හිතය අහිතය කියන එක දැනගන්න. නාතු අර්ථෝ සුඛා වහෝ. ඒ අර්ථය දැනගත්ත තැනත්තා කරා සැපය ලං වේ කියන. සැපේ ලං. දෙඩ ඇසීමෙන් තමයි අර්ථානර්ථ දෙකම දැනගන්න. අර්ථය කියන්නේ තමාට හිතේ පිණිස යහපත පිණිස පවත්නා දේ. අනර්ථය කියන්නේ තමාගේ අයහපත පිණිස පවත්නා දේ. ඒ අර්ථයේ පිණිස පවතින්නේ කුමක්ද? අනර්ථයේ පිණිස පවතින්නේ කුමක්ද කියලා දැනගත්තම ඊළඟට අනර්ථය අත්හැරත හැකියි. තමන්ට අනර්ථයේ පිණිස පවත්නා දේ අත්හරින්න. අර්ථයේ පිණිස පවත්නා දේ වඩනවා, දියුණු කරන ගන්නවා, ඇති කර ගන්නවා, දියුණු කර ගන්නවා. එහෙම කළාම කුමක්ද වන්නේ? අනර්ථය ලං කර ගැනීම හේතු කොටගෙන ලබන්නට තිබෙන දුක පහවි, අර්ථය සිදු කර ගැනීම හේතු කොටගෙන ලැබෙන සැපය ලැබෙන. ඥාතෝ අත්ෝ සුඛා වහෝ කියන්නේ. ඒ නිසයි මේ කරුණු ටික මා කීවේ කුසල් කිරීමේදී, පින් කිරීමේදී ඒ පින මහත්ඵල දෙයක්, මහා ආනිසංස ඇති දෙයක් කරගැනීමේ ශක්තිය තිබෙන්නේ ඒ කරන පින්වතාට. වෙන කාටවත් නෑ. ඒ කරන පින්වතාට. ඒ නිසා ඒ පින් කරන විට මේ නිකන් ඇපෙන් බේරෙන්නට වගේ කරන්නට එපා. සමහර වෙමනේ. සමහරු බොහෝ දෙනෙක් එකතු වෙලා කරන පින්කම් වලදී Taman යම් කිසි කොටසක් කළ යුතු නම් ඒකත් නොකොට ඔය පැත්තකට වෙලා ඉන්න ලෑස්ති වෙනවා සමහර.
ඒ පින් කිරීමේ ස්වභාවය ඒක නෙවෙයි. ඒවට සම්බන්ධ වෙලා කටයුතු කරන්න. ඒකයි පින් කරනවා. එතකොටයි පරිවාර සම්පත් එහෙම ලැබෙනවා කියන්නේ. Taman කරන පින්කම් වලදී අන්‍යයන්ව සහභාගී කරවා ගන්නට ඕනේ. ඒයින් පිරිවර සම්පත් ලැබෙනවා. සමහර විටක ඒ පිරිවර සම්පත් නැත්නම් ඒකත් බොහෝම පාඩුවක් වෙනවා මේ ජීවිතයේ ගෙන යාමේ. ඇතැම් විටක Tamanට පිරිවරක් වුමනා අවස්ථාවේදී කවුරුවත් නැත්නම් එවිට Taman තනි වෙනවා. ඒ නිසා පින් කරද්දී නිකන් පින පිළිබඳව මසුරුකම ඇති කරගත යුතු නැහැ. ඒ පින් පිළිබඳව තියෙන මසුරුකම දුරු කරන්නට තමයි. මොකද මසුරුකම කියන්නේ නරක එක. පිනේ කියන්නේ Taman ලබාගත් සම්පත්තිය. තමාගේ සම්පත් අන්‍යයන්ට සාධාරණ වනු නොයසීම නොකමැත්ත තමයි මසුරුකම කියන්නේ. එතකොට පින පිළිබඳවත් තිබෙන්නට පුළුවන් මසුරුකම. Taman කරගත්ත එක Taman ඒකේ විපාකයේ විදිනවා උසස් විපාකයක් මහේශාක්‍ය බවක් ඒ නිසා ලබන්නට Taman බලාපොරොත්තු වන්නේ. ඒක මේ අන්‍යයන් සමග බෙදාගත්තම Tamanට ඒකෙන් අඩුවක් වෙනවයි කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. එහෙම නැත්නම් මං කරගත්ත පින මොකටද ඔහුට කියලා. ඒ මසුරුකම නැති කරන්නට තමයි පින් දීම ගැන කියන්නේ. පින් දීමේ කියලා එකක් තියෙනවානේ. පත්තිදාන. පත්තානුමෝදන. හැබැයි එතෙන්දි සැලකිය යුතු එකක් තමයි Taman පිනක් කරගත්තද කියලා එක ඊළඟට සැලකිය යුතුයි. පින් දෙන්නට Taman ඉස්සලා පින් කරගන්නට එපා. Tamanගේ ක්‍රියාවෙන් පිනක් කරගත්තද කියන එකත් ඒකත් සැලකිය යුතු කරුණක්. සමහර විටක Taman පිනක් නොවන පරිදිම ඒ ක්‍රියාවේ යෙදිලා පින් දෙනවයි කියවට ඒ වැඩක් නැහැ. ඒ නිසා පින් කරගන්නවා කියන එක හොඳට සලකලා කරන්නට ඕන. නරක සිතක් මොන විදිහකින්වත් ඇති කරගත යුතු නැහැ. ඒකයි තේරුම් ගන්න තියෙන්නේ. එහෙම එතකොට සිත වශයෙන් උපදමේ කුමක්ද? කාමාවචර කුසල් සිත. රූපාවචර අරූපාවචර කියන ඒවා එහෙම ඔය දන් දෙනකොට උපදනා සිත් නෙවෙයි. දන් දීම, සීල් රැකීම, භාවනා කියන සාමාන්‍යයෙන් භාවනා කිරීම එහෙම අවස්ථාවලදී උපදනා සිත් සියල්ලම කාමාවචර කුසල් සිත්. ඒකයි මෙතන ඒ දක්වලා තියෙන්නේ. භාවනා කර්මයේ කාමාවචර කුසල කර්මයේ උපදවාගෙන දියුණු වෙලා පැමිණෙන තැනක් තමයි රූපාවචර අරූපාවචර කියන්නේ. ඒ වගේම ලෝකෝත්තරී කියන්නේ. ඒ කුසල් වලට යන්නට මේ කාමාවචර කුසලයයි වඩන්නට තියෙන, දියුණු කරන්නට තියෙන. ඒ කාමාවචර කුසලයාගේ වර්ධනය තමයි රූපාවචරයට අරූපාවචරයට එහෙම නැත්නම් ලෝකෝත්තරයට පැමිණීම සඳහා උපකාර වෙනවා. ඒ නිසා අකුසල් අලාහල විසමෙන් දුරු කළ යුතුයි. කුසල් කියන ඒවා තමාට මහත් වැඩදායක ධර්මසේ ළඟා කරගත යුතුයි. ඒ දානය, සීලය, අපචායනය කියන්නේ කුමක්ද? අපචායනය කියන්නේ ගරු කළ යුතුයි. පිදිය යුතුයි. අයට පිදීම. පිදිය යුතු අයට පිදීම. නොපිදිය යුතු අයට පිදීම ඒ තැනට කරන අගෞරවයක් වෙන්නට. එහෙමත් වෙන්නට පුළුවන්. දැන් අපි කාට හරි කතා කරුවොත් මේ හිංසක ඉංගන මිනිහෙකුට තමුන්නාම්සේ ආදී නොයි ගරුණම්බු දීලා කොහෙද වඩින්නේ ආදී වශයෙන් ඒකේ තැනට කරන අගෞරවයක් වෙනවා. මේ සුදුසු පරිදි කතා කරන්නත් දැනගන්නට ඕන. මේ කාටවත් මේ හිත නරක වෙන පරිදි ආව පහත් කොට නම් කතා කළ යුතු නෑ. ඒක තේරුම් ගන්න. ඉතින් මේ කොයි එකේදී සිතයි බලන්නට තියෙන්නේ. දැන් සමහර පළාත් තිබෙනවා. ඒ පළාත් වල මව්පියන්ට පවා කතා කරන්නේ උඹ කියලා. ඒ තරහවකින් කරන කතාවක් නෙමෙයි. ඒ ව්‍යවහාරය. උඹ කෑවද අම්මේ කියලා අහනවා. උඹ කෑවද අම්මේ කියලා අපි නම් කවදාවත් කියන්නේ නැහැ.
ඒ අය කියනවා. නමුත් ඒක තරහවකින් කියන්නේ නරක කතාවක් නෙමෙයි. ඒ ව්‍යවහාරය ඒගොල්ලන්. ඒ නිසා උනට පෞසිද්ධ වෙනවා නෙමෙයි. ඒ හොඳ හිතින් අහන්නට පුළුවන් නේ. ඒ නිසා මේ වචනයම නෙවෙයි. ඒ ව්‍යවහාරයේ අනුවන් ඒ පළාත්වල ව්‍යවහාර අනුවන් ඒ භාෂාවේදීම ශිෂ්ට බව අශිෂ්ට බව සලකන්නට වෙනවා. ඒ සිතයි ප්‍රධාන. සිතේ මොකක්ද තිබුණේ? එලෙල මොකක්ද අදහස? නින්දා කිරීම, පහත් කොට කතා කිරීම, ඒ අදහසද තිබුණේ. ඒක බලන්න. එහෙම වුණොත් ඒක අකුසලයක්. එහෙම නැත්නම් අකුසල් වන්නට බෑ. ඉතින් අපිට හුඟා අමාරු එක තමයි ඔය මේ කට පරිස්සම් කරගන්න. අත එහෙම පරිස්සම් කරගන්න එක පුළුවන් කරා. කට පරිස්සම් නෑ බොහෝ දෙනෙක්. ඒ නිසා සතුරුත් ඇති වෙනවා. නොකිය යුතු දේ සමහර විටක කියනවා. සමහර දේවල් තිබෙනවා Taman දැනගත්තා. ඒවා නොකිය ඉන්නට. ඒ නොකිය යුතු දේවල් තියෙනවා. දැන් කවුරුන් පිළිබඳව හෝ Taman දැනගත්තා. ඒ දැනගත්තාම ඒ තැනත්තා අසුරු කරන අය සිටිනවා. එන Taman විතරක් නෙමෙයි ඒ Taman කවුරුන් පිළිබඳව යමක් දැනගත්තා නම් ඒ තැනත්තාව අසුරු කරන තමා දන්න Tamanගේම මිත්‍රයෝ ඉන්නට පුළුවන්. ඒ අයත් එක්ක මේ අනිත් එක්කෙනාගේ දොස් අඩුපාඩු එහෙම කියන්නට නරකයි. එහෙම වුණාම වෙන්නේ ඒ අහපු එක්කෙනා ඊළඟට කියන්නට පුළුවන්. ඔන්න ඔයාට මෙතන කිව්වේ කියලා. නේ? එතකොට වෙන්නේ මොකක්ද? එතකොට අනිත් එක ඒක හොඳක් නෑ. Tamanගේ මිත්‍රත්වයේ තිබේ නම් යමෙක් එක ඔහුගේ වරදක් Taman දැක්කම ඔහුටමයි කියන්නේ. ඒ ඔහුගේ හිත සතුටු වෙන පරිදි ඔහු හිත නරක කරන්න නෙමෙයි. මා දැක්කා ඒක ඔබට තිබෙන බොහොම ලොකු පාඩුවක් අඩුවක්. ඒක හරි ගස්ස ගන්නට ඕනේ. මෙන්න මේ වරද ඔබ කෙරෙහි තියෙනවා කියලා ඔහුට කියනවා. ඒක කරුණාවෙන් කියනවා. කරුණාවෙන් ඒතනත්තාගේ දියුණුව බලාපොරොත්තු වෙන කෙනෙක්. එහෙම නැත්නම් ඒතනත්තාගේ තියෙන වරද Taman දන්න තමාගේ යහළු තවත් කෙනෙක් එක්ක කියන්නේ ඒතනත්තාව පහත් කොට දැක්වීම. ඒක වැරදි. එහෙම කළ යුතු නෑ. ඉතින් යන්නේ එහෙම ඒවත් තිබෙනවා අප අතර මිනිසුන් අතර තියෙනවා. කියන්නේ ප්‍රත්‍යඥ සමාජයනේ. ඒ ප්‍රත්‍යඥ සමාජයේ තිබෙන වැරදි හරාස්‍ය. නැත්තම් කොහොමද? නැත්තම් කෙසේද එකිනෙක කෙනා අමනාප වෙලා ඉන්නේ? තරහ වෙන්නේ. එහෙම තරහ වෙන්නට අමනාප වන්නට ගහ ගන්නට බැන ගන්නට මොනවත් කරුණක් නැහැනේ. නමුත් ඒව ඇති වෙනවා. ඒ ප්‍රත්‍යඥ සමාජයක ඇති වෙන තත්වයක්. ඉතින් ඒ ප්‍රත්‍යඥ කමටම ඉඩ දීලා අපි ඒ විදිහටම ක්‍රියා කළ යුතුද? නෑ. අපි ඒකෙන් තනින්න මේ උත්සාහ කරන්නේ. ඒ ප්‍රත්‍යඥ මඩගහුරුවෙන් දැනගන්නටයි උත්සාහ කරන්නේ. ඒ උත්සාහ කිරීමේදී ප්‍රත්‍යඥ බවම දැක්කෙන දේවලට වැටෙන්න නරකයි. නරකයි. ප්‍රත්‍යඥය කියන්නේ පුතු කිලේසේ ජනේති පුතුජ්ජන. ඔහෝ කෙලස් උපදවන කෙනෙක් කියන අර්ථයෙන් ප්‍රත්‍යඥ කියන්නේ. එතෙන් කෙලස් උපදවන එක නෙතියි. ඒට ප්‍රතිවිරුද්ධව කටයුතු කිරීමේ අවස්ථා ලබා ගන්නේ බොහෝම කලාතුරකින්. නැත්තම් කෙලස් ලෝභ ද්වේෂ මෝහ. ඒ තුන පිරිවර කොට ඇති අනිකුත් අකුසල ධර්ම තිබෙනවා. ඒවා ඇති වුණාම තමයි ඉතින් ඔය ඒ වැරදි ක්‍රියා කරන්නේ. කයින් හෝ කටින් හෝ. කයින් කරනවා නැත්නම් වචන. සිටි. ඒන් වලකින්න. ඒන් වැලකීමේ දැන් වලකින අවස්ථාවේදීද උපදිනවා කුසල. ඒ කියන්නේ දැන් සතුන් මැරීමෙන් වැලකීමේ කියනකොට කුසලයක් වෙන්නේ. කුසල උපදී. එදින හැමදෙනාම සතුන් මැරීමෙන් වැලකීමේ කුසලය ඒ වූ පරිදිම කරනවායි කියන්නත් බෑ. මොකද දැන් අපි මරන්න යන්නේ නැහැ. දැන් අපි දඩේ මේ යන්නේ නැහැ. එහෙම නැත්නම් මසුන් මැරීමේ යන්නේ නැහැ. මේ එහෙම නැහැ. නමුත් සමහර විටක අවස්ථාවක් යෙදුනොත් යම්කිසි සතෙකුගේ දිවිතර කරන්නට නොබා කරනවා එහෙම ඒවා.
එහෙම එතකොට Taman එතෙක් කල ඇත්තෙන්ම සීල් රැක්ක නොවේ. එක විදිහකින් එහෙම අවස්ථාවක් Tamanට නොයලඹුණු බැවින් සීල් රැකුණා. සීල් රකින්න පරීක්ෂණය තමයි අර සතෙකු මැරීමට අවස්ථාවක් පැමිණීම. ඒ අවස්ථාවේදී තමයි සීල් බිලගත්තොත් Taman එතෙක් රැකලා තියෙන සීලය කෙලෙසද. අර ඒ විදිහේ සතෙකු මරන්නට අවස්ථාවක් නොලැබෙන නිසා. අන්න ඒ වගේ තමයි බොහෝ දෙනෙකුගේ ඒ බැවින් හැම විටම සීලවන්ත ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරනවා. සමහරුන්ට සීල් රකින්නයි කියන එක බොහෝම අමාරුයි. ඒ වෙන්නේ තමා ගැන තමා නොසලකන බැවින් ප්‍රධාන වශයෙන්. ඒ කියන්නේ සමහරු තමන්ටම සතුරුකම් කරගන්න. ඒ කියන්නේ දැන් සතුරෙක් කැමති තමන්ට විපතක් කරන්න. දැන් තමන්ගේ සතුරෙක් ඉන්නවනම් ඒ සතුරා හැම විටම බලාපොරොත්තු වෙන්නේ තමාට විපතක් සිදු කරන්නට. තමා වැරදි කිරීමෙන් කරන්නේ ඒ සතුරා තමාට කරන දේ තමා කර ගැනීම. ඒකනේ තමාට විපත් ගෙන දෙන එකක් නෙවෙයි. පව් කියන ඒවා. ඒ නිසා පවෙන් බලකින්න. අන්න ඒ කරුණු ටික දැනගන්නට ඕන. සිත් වශයෙන් කාමාවචර කුසල් ඒ කර්ම සිදු කිරීමේදී උපදින්නේ කාමාවචර කුසල් සිතත්. ඉතින් මේ කියන ලද අපි කියවනේ දාන සීල භාවනා ඒ තුන පිළිතුන් දන්නවා. අපචායන පිදීතම් පිදීම වෙය්‍යාවච්ච කියන ඔය වතාවත් කිරීම මේ ආදි වශයෙන් කරන කටයුතු තියෙන්නේ. ඒවා පත්තිදාන කියන්නේ පින් දීම, පත්තානුමෝදන පින් අනුමෝදන් වීම. වෙන කෙනෙකු කරන ලද පින් අනුමෝදන් වීම, පත්තානුමෝදන, ධම්ම ශ්‍රවණ, බණ ඇසීම, ධම්ම දේශන, බණ කීම, දිට්ඨිජ්ජු කම්ම. දිට්ඨිජ්ජු කම්ම කියන්නේ තමාගේ සම්‍යක් දෘෂ්ටිය පිරිසිදු කර ගැනීම. ඒකේ තියෙන අඩුපාඩු නැති කරගෙන ඒ දෘෂ්ටිය ඍජු කර ගැනීම විශේෂයෙන්ම භාවනාවකින් ඔය මේ විදර්ශනා භාවනාවෙන් කරන්නේම ඒකයි. මොකද අපිට තියෙනවා මිත්‍යා දෘෂ්ටිය নানা ආකාර. ප්‍රධාන මිත්‍යා දෘෂ්ටිය අපිට තිබෙන්නේ සක්කාය දෘෂ්ටිය කියන්නේ. සක්කාය දෘෂ්ටිය කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. ඉතින් එහෙම මේ සක්කාය කියන්නේ තමා කියලා ගන්න ඒ මමය මගේ කියලා ගන්න ඒ ආත්ම දෘෂ්ටිය කියන එක වැරදි එකක්. ඒක දුරු කරන්නට නම් ඊට ප්‍රතිවිරුද්ධ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නට. ඒ සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නට හරි හැටියට බලන්නට ඕන. ඒ බලන්නේ මොකද්ද බලන්න තියෙන්නේ? තමා පිළිබඳවමනේ නාම රූප ධර්ම පිළිබඳව. ඒ වගේම දැන් දිට්ඨිජු කර්මයේ තමයි දැන් කර්ම පිළිබඳව අපිට තියෙන අදහස් තියෙනවනේ. සමහර විට අපි යම් යම් දෙයක් කර්ම කියලා ගන්නවානේ. ඒ කර්ම පිළිබඳවද අපිට තිබෙන්නට පුළුවන් වැරදි හැඟීම්. වැරදි හැඟීම් තියෙනවා. සමහර විට මේ සමහරු කියන්නේ උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළෙන්නේ. එහෙම කවියක් තියෙනවා. ඉතින් කවුරු හරි ඕක හරියට කියපු විදිහටම හිතාගත්තොත් ඒ වරුසයා හැම අවුරුද්දකට වරක් යයි කැලණියට ගිහිල්ලා වඳින්නේ. අවුරුද්ද මුළුල්ලේම කරපු ඒවත් ඉවර වෙනවා. සමහර විට කවදාවත් මේ පිනක් නොකර පව් කරපු මිනිහෙක් මරණයට කිට්ටු වෙලා යන්න පුළුවන් කැලණි වඳින්න. ඇයි වන්දායි වලම කරපු පව් නෑ. ඉතින් අන්න ඒ විදිහේ වැරදි දෘෂ්ටි තියෙනවා. වැරදි දෘෂ්ටි. එහෙම නෙමෙයි. දෘෂ්ටිය ඍජු කරගන්නවා කියන්නේ ඒ දෘෂ්ටිය පිළිබඳව තියෙන වැරදි ඔක්කොම දුරු කරගෙන සම්‍යක් දෘෂ්ටික වීම. ඒකයි දිට්ඨිජ්ජු කම්ම කියන්නේ. සම්‍යක් දෘෂ්ටියමයි දිට්ඨිජ්ජු කම්ම. ඒකට සම්‍යක් දෘෂ්ටිය ඇති කර ගන්නට නම් කෙනෙක් දැන් සතුන් මැරීම ආදී වශයෙන් තියෙන කර්ම තියෙනවා. ඒ කර්ම පිළිබඳව තේරුම් ගන්නට. ඉතින් ඒ කර්මය ඒවායේ විපාක ඒවා දැනගන්නට. කෙනෙක් බලාපොරොත්තු වුණොත් අකුසල කර්මයෙන්
කුසල විපාකයක්. සමහරව එහෙම බලාපොරොත්තු වෙනවා. දැන් ඔය බිලි පූජා කරන මිනිස්සු මොකද කරන්නේ? සතුන් මරලා උන්ගේ ලේ වලින් දෙවියා පුදලා බලාපොරොත්තු වෙන්නේ ඉෂ්ට දෙයක් නේ. යහපතක් නේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක වැරදි දෘෂ්ටියක්. අන්න ඒ විදිහේ දෘෂ්ටි තියෙනවා. අපේ බෞද්ධයන් අතරත් තියෙනවා. සමහර විටක මේ සුද්ධ ගංගා වලින් ගිහලා නාම අපල දුර වෙන්නට ඒක. ලිං වලින් නාන. ලිං වල. සමහරට ලිං වල වතුරක් නැහැ, මඩ වතුර නාන. මේ අපල දුර වෙන්න. ඉතින් ඒවා වැරදීම. ඒ අපල දුර වෙන්නේ නැවට. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමන් වහන්සේගේ තියෙනවා නෑම. ඒ නෑම තමයි මේ ආර්ය ශ්‍රාංගික මාර්ග නැමැති. ඒ පොකුණේ නාන්නේ. එහෙම නෑමෙන් නම් පිරිසිදු වෙන්නට පුළුවන්. අපි අද එතනින් නවත්තමු. මේ ඒ කරුණු ටික මේ පිනුතුන් දැනගන්න. ඒකට කර්ම පිළිබඳව තව ඉදිරියට කියන්නට තිබෙන්නේ රූපාවචර අරූපාවචර ඒවා. තව තියෙනවා මේ කාමාවචර කුසල කර්මයේ පිළිබඳව ගන්නට තිබෙන විපාක. ඒ විපාක තිබෙනවා දෙවදෑරුම් විපාක. එක කොටසක් තමයි ප්‍රතිසන්දි විපාක, අනිත් කොටස ප්‍රවෘත්ති විපාක. ප්‍රතිසන්දි විපාකේ කියන්නේ ඒ හේතු කොටගෙන ඒ කර්මය නිසා යම් යම් තැනක උපතක් ලබා දීම. ඒ ප්‍රතිසන්දි විපාක. ඒ ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන කාමාවචර කුසලයේ ප්‍රතිසන්දි විපාක තිබෙනවා 9ක්. කාමාවචර කුසලයේ. ඒ කියන්නේ කාමාවචර කුසල් සිත් 8ක් තිබෙනවා. ඒ 8න් එකක් තිබෙනවා විපාක වශයෙන් අහේතුක කුසල විපාකයක්, අහේතුක ප්‍රතිසන්දියක් ගෙන දෙනවා. ඒ උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. කුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. කුසල කර්මයේ කාමාවචර කුසල කර්මයක විපාකයක් වශයෙන් ලැබෙන්නේ. ඒ විපාකය දුර්වල වූ කාමාවචර කුසල කර්මයේ විපාක. මොන දුර්වල කාමාවචර කුසල කර්මයේද? ද්වේහේතුක. ද්වේහේතුක කාමාවචර කුසල කර්මය දුර්වල වූ කල්හි ඒකට කියනවා ඕමක කියලා. ඕමක කාමාවචර ද්වේහේතුක කුසලය. අහේතුක ප්‍රතිසන්දියක් ගෙනෙන්නේ. මේකට උත්පත්තියෙන් ಜಾතියන්ද ಜಾති වග්‍රාදී එහෙම මේ දුර්වල ප්‍රතිසන්දියක් ලබනවා. අනිත් 8ම සහේතුක ප්‍රතිසන්දි. එයින් 4ක් ද්වේහේතුක ප්‍රතිසන්දි, 4ක් ත්‍රිහේතුක ප්‍රතිසන්දි. ද්වේහේතුක ප්‍රතිසන්දි 4 කියවේ ඥාන විප්‍රයුක්ත විපාක සිත් 4ෙන් ලැබෙන. ත්‍රිහේතුක ප්‍රතිසන්දි 4 කියවේ ඥාන සංප්‍රයුක්ත විපාක සිත් 4. එහෙම ඒ ප්‍රතිසන්දි වශයෙන් දක්වනවා. ඊළඟට තිබෙන්නේ අකුසලයන්ගේ නම් ප්‍රතිසන්දි විපාක වශයෙන් සිත් තිබෙන්නේ එකමයි. අකුසල් සිත් 12ක් තිබෙනවා. ඒ අකුසල් සිත් 12න් ප්‍රතිසන්දි විපාක දීමේ ශක්තිය තිබෙන්නේ අකුසල් සිත් 11කට. අකුසල් සිත් 11ක තිබෙනවා ප්‍රතිසන්දි විපාක ඉපදවීමේ ශක්තිය. උද්දච්ච සංප්‍රයුක්ත සිතේ කියන 12 වෙනි අකුසල් සිත දුර්වල අකුසලයක්. එහි නෑ ඒ අකුසල් සිත උපත ඇති වුණා. ඒ අකුසල් සිතෙහි නෑ ශක්තියක් මේ ප්‍රතිසන්දියක් ගෙන දෙන්න. නමුත් ප්‍රවෘත්ති විපාක දෙන්නට පුළුවන් මේක. ඒ නිසා අකුසල් සිත් 12න් ප්‍රතිසන්දි විපාක ගෙන දෙන අකුසල ශක්තිය තිබෙන්නේ අකුසල් සිත් 11ක. උද්දච්ච සංප්‍රයුක්ත සිතෙහි තිබෙන්නේ ප්‍රවෘත්ති විපාක ගෙන දෙන්න. යමක් ප්‍රතිසන්දි විපාක ගෙන දෙනවා නම් මේකෙන් පුළුවන් ප්‍රවෘත්ති විපාකත් ගෙන දෙන්නට. ඒකට ප්‍රවෘත්ති විපාක වශයෙන් අකුසලයන්ගේ ප්‍රතිසන්දි විපාකය වශයෙන් ලැබෙන්නේ අකුසල විපාක උපේක්ෂා සහගත සම්පීර්ණ සිත. සතර අපායේ ප්‍රතිසන්දි ලබා දෙන, ගෙන දෙනවා. ප්‍රතිසන්දි වශයෙන් ලැබෙනවා. අකුසලයාගේ ප්‍රවෘත්ති විපාක වශයෙන් තිබෙනවා විපාක සිත් 7ක්. ඒවනේ අකුසල විපාක සිත් 7 කියලා අපි ඉගෙන ගත්තේ. චක්කු විඥානාදී ඒ පහයි දුක්ඛ සහගත කාය විඥානයත් සමග
උපේක්ෂා සාගත සම්පටිච්ඡන සිතයි උපේක්ෂා සාගත සම්තීරණ සිතයි. ඒවා ප්‍රවෘත්ති විපාක වශයෙන්. එතකොට ප්‍රවෘත්ති විපාකයේ හතේම තිබෙන ප්‍රතිසන්දි විපාකය දෙන්නේ උපේක්ෂා සාගත සම්තීරණය කියන ඒ හත්වෙනි සිත. අකුසල් සිත් 11ක් ප්‍රතිසන්දි විපාක වශයෙන් ලැබෙන සිත. එහෙම ගත්තම කාමාවචර කර්ම වශයෙන් තිබෙනවා සිත් කීයක්ද? අකුසල් සිත් 12යි කාමාවචර කුසල් සිත් 8යි. ඒ 20ම කාමාවචර කර්ම. ඒවා කර්ම. ඒ 20. තම්පනේතං වීසති විධම්